විශේෂයෙන්ම අපි දන්නවා COVID-19 මේ වසංගතයේත් එක්ක රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වුණා. ආර්ථිකයේ කටයුතු නතර වුණා. රාජ්‍ය යාන්ත්‍රණයේ පරිපාලන කටයුතු නතර වුණා. යම් ප්‍රමාණයකට දැන් පරිපාලනය සහ ජන ජීවිතය යථා තත්ත්වයටපත් වෙලා තිබුණා වුණත් අපි කාටත් තේරෙන දේ තමයි යථාර්ථයේ තියෙන දේ තමයි මිනිස්සුන්ගේ ජීවිතේ ආදායම් මට්ටම ඉහළ ගිහිල්ලා නැහැ. එදිනදා කටයුතු තාම යථා තත්ත්වයටපත් වෙලා නැහැ. විශේෂයෙන්ම ආදායම් මට්ටම යථා තත්ත්වයටපත් වෙන්න නම් ආර්ථිකය තුල කළමනාකරණය, ව්‍යාපාර, කර්මාන්ත, පරිපාලනය මේ සියල්ල යථා තත්ත්වයටපත් වෙන්න ඕන. නමුත් අපිට අද කාටත් තේරෙනවා ගම්වලට ගියපු ජනතාවට නැවත නගරවලට ඇවිල්ලා ව්‍යාපාර කටයුතු වලට දායක වෙන්න බෑ. ඉදිකිරීම් ශාස්ත්‍රයේ හුඟක් ආයතන තාමත් වැඩ ආරම්භ කළා නැහැ. ඒ නිසා ඉදිකිරීම් කර්මාන්ත වලට උදව් කරපු මේසන් වරුන්ට, වඩු බාසුන් නැහැලට, පින්තාරු කටයුතු කරපු අයට, ටයිල් වැඩ කරපු අයට මේ අයට ආදායම් මාර්ගයක් නැති වෙලා තියෙනවා. ස්වර්ණාභරණ ශාස්ත්‍රයේ ඒ කර්මාන්තවල තාමත්ම මේ යථා තත්ත්වයටපත් වෙලා නැහැ. පෙර පාසල් වල ගුරුවරුන්ට අධ්‍යාපනය ලබා දෙන්න දරුවන්ට බැරි වෙච්ච නිසා ආදායම් මට්ටමක් ඇවිල්ලා නැහැ. ඒ නිසා නගරයට එන කෙනෙකුට බෝඩිමක් කාමරයක් දීලා ආදායමක් හොයාගත්ත කෙනාට ඒ ආදායම නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් නාගරික ජීවිතයට එන අයට මේ වසංගත රෝග තත්ත්වයන් නිසා බෝඩින් කාමර දෙන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒවා ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. විශ්වවිද්‍යාලවල නැත්නම් වෙනත් උසස් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපන කටයුතු ආරම්භ කළා නැහැ තාම. නමුත් ඒ වගේ ඒවයින් ජීවත් වෙච්ච අය ඉන්නෝ. ඒ අවට එයාගේ ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා. ජීවිතේ නැති වෙලා තියෙනවා. පාසල් අධ්‍යාපනයේ අන්තර්ජාලය හරහා උගන්වන එක යම් සීමිත පිරිසකට පහසුකමක් වුණත් බහුතර ජනතාවගේ දරුවන්ට අධ්‍යාපන පහසුකම් ලැබිලා නැහැ. ඒ නිසා මේ පාසල් අධ්‍යාපනයත් එක්ක ගැට ගැහිච්ච ජීවිත තිබුණා. වාහනයක් පාසල් ළමුන්ව ප්‍රවාහනය කරලා හරි නැත්නම් බෝඩිමක කටයුතු කළා හරි ඒවා කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඒ අන්තර්ජාල පහසුකමෙන් ඉගෙනුවත් ඒකට අවශ්‍ය අනිකුත් දත්ත ලබා ගැනීමේ පහසුකම් මුදල් ගෙවන්න බැරුව හුඟක් අය අසරණ වෙලා ඉන්නවා. මේ ආදි වශයෙන් ගත්තම තාමත් ජන ජීවිතේ මිනිස්සුන්ගේ ආදායමක් අතට ඇවිල්ලා වියදම් කරන මට්ටමක ජීවිතයක් නෙමෙයි තියෙන්නේ. හැබැයි එහෙම තියේදී අපි කවුරුත් දැක්ක පහුගිය දවස්වල ආණ්ඩුව ඊ타මත්ම අත්නෝමතික විදියට අර ගහෙන් වට්ටු මිනිහට ගොනාන ඉන්න වගේ ජනතාවට බඩේ පාර ගහන්න බඩු මිල වැඩි කරා. මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල මිල වැඩි කරලා තියෙනවා. ඒක දැන් ආණ්ඩුවම එක වෙලාවකදී ඉන්ධනවල තෙල්වල සහන ආධාරය ඒ තෙල් මිල ලෝක වෙළඳ පොලේ අඩුවීමේ සහන ආධාරය සැමන් පරිප්පු වලින් මිනිස්සුන්ට දෙනවයි කියලා කියපු ආණ්ඩුවම සැමන් පරිප්පු වලටත් එක්කම නැවත බදු පැනෙව්වා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනෙව්වා. අපි කවුරුත් දන්නවා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවන්නෙම ලංකාවේ කෘෂි දේශීය කර්මාන්ත වලට ආනයනික භාණ්ඩ වලින් යම් තර්ජනයක් ඇති වෙන වෙලාවෙදී මෙහි අල ගලවන කාලෙට වෙනත් රට වලින් අල ගෙන්නනව නම් ආනයනය කරනවට මෙහි අල ගොවි ආරක්ෂා කරගන්න බද්දක් ගහන. ලුණු ගලවන කාලෙට ලුණු ගොවි ආරක්ෂා කරගන්න බද්ද පනවනවා. ඒක තමයි විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ පදනම. හැබැයි දැන් අල ගලවන්නේ නැතුව ලුණු ගලවන්නේත් නැතුව ආණ්ඩුව මොකද කරේ? අල වලට ලුණු වලට පරිප්පු වලට සුදු ලුණු වලට ආල් මැස්සන්ට කරවල වලට පොල් තෙල් වලට හැම එකටම මේ බද්ද ගැහුවා. ඒතර ආණ්ඩුව මේ බද්ද ගහන්න තෝරගත්තේ වෙන ක්‍රමයක්. රජයේ සේවකයන්ගේ පඩි කපන්න කියලා පී.බී. ජයසුන්දර මහත්තයා යෝජනා කරලා ඒකට රාජ්‍ය සේවකයා එකඟ වෙන්නේ නැති වෙනකොට විරුද්ධ වෙනකොට රාජ්‍ය සේවකයාගෙන් ගන්න හදපු ආදායම ආණ්ඩුව ගත්තේ කාගෙන්ද? අර විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ගහලා රාජ්‍ය සේවකයයි පෞද්ගලික අංශ සේවකයයි රස්සාවක් කරන්නේ නැති මිනිස්සයයි හිඟන මිනිස්සයයි මේ හැමෝගෙම ගත්තා. මේක තමයි අත්තර කරේ. ඕක පී.බී. සූත්‍රය. පී.බී. සූත්‍රය තමයි අනිවාර්යයෙන්ම මිනිස්සු වැඩිපුර පරිහරණය කරන දේ මොකද්ද අද දවසේ? ඒක බලලා උදේ පාන්දර ඒකට ගහන බද්දක්. දැන් අද වැඩියෙන් පරිහරණය කරනවා නම් කට්ටිය මොන හරි කෑමක් බීමක් ඒකට බද්දක් ගහනවා. ලොකු ලුණු කිලෝ එකට රුපියල් 50ක් බද්දක් ගැහුවට පස්සේ කල්පනා කරලා බලන්න පවුල් ලක්ෂ 60ක් ඉන්නවා. එක පවුලකට ලුණු කිලෝ එක ගානේ ගෙනිච්චත් රුපියල් ලක්ෂ 3000ක් හම්බ වෙනවනේ. මේ රුපියල් 50 ගානේ ඒ බද්දෙන් විතර සුදු ලුණු වලට ගැහුවත් මෙච්චරයි.
17 එකට ගෙවුවත් මේක තමයි. ඉතින් ආණ්ඩුව මොකද කරන්නේ මේ එදා වේල ආණ්ඩුව දුවා ගන්න ජනතාවගේ එදා වේලෙන් හම්බ කර ගන්නවා. ජනතාවගේ එදා වේලෙන් ආණ්ඩුව උදුර ගන්නවා. මේක තමයි මේ කරේ. ඉතින් ඒක නිසා අද මොකද වෙලා තියෙන්නේ? අද පරිප්පු රුපියල් 100ට 120ට තිබිච්ච පරිප්පු අද 170යි. අද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සීනි කිලෝ එක රුපියල් 150ට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා දැන් ආයි කඩේ ප්ලේන් ටික රුපියල් 25ට නගින්න පටන් අරන් තියෙනවා. රුපියල් 10ට 15ට තිබිච්ච ප්ලේන් ටිකක් රුපියල් 25 වෙනවා කියන්නේ. කාටද වදින්නේ මේක? ඒ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අපේ ගමේ දුප්පත් මිනිහට වදින විදිය. මේක තමයි ඇත්ත යථාර්ථය. අල කිලෝ එක 160ට තිබිච්ච ඒවා අද 210යි. මේ හැම එකක්ම එහෙමයි. ඉතින් මේ පොල් තෙල් අද රුපියල් 100කින් විතර වැඩි වෙලා තියෙනවා. පොල් තෙල් බෝතලයක්. කිරිපිටි මිල ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එක ඊයේ වෙනකොට 340 තිබිච්ච එක අද 380යි. කඩේ වෙළඳ පොලේ මේ තියෙන්නේ. එළවලු මිල මේ වෙනකොට දැන් එක වෙලාවක තිබුණා දඹුල්ලේ එළවලු විකුණ ගන්න විදියක් නැතුව තිබුණා. අද වෙනකොට එළවලු මිල බොන්චි රුපියල් 350යි. කැරට් 320යි. ආදි වශයෙන් එළවලු මිල ඉතා විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. අද වෙළඳ පොලේ කහ නැහැ. ඒ වෙනුවට ඩයි වර්ග දාලා කඩවල වලින් හෝටල් වලින් කන්න හදන තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මිරිස් 100ට 300කින් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. ඒකතර මේවා අල ලුණු පරිප්පු සමන්ටින් එක කරෝල ටිකක් කල්මැස්සෝ සුදු ලුණු මේවා මිනිස්සු දෛනික ජීවිතේ ජීවත් වෙන්න පරිහරණය කරන දේවල්. මේ එතකොට ආණ්ඩුව දැන් සැලසුම් කළ තියෙන්නේ මොකද්ද? ආණ්ඩුවට සලස්මක් නැහැ වෙන යන්න ඉස්සරහට. ආණ්ඩුව මොකද කළා තියෙන්නේ? දෛනික ජීවිතේ මිනිස්සු කන බොන දේ බද්ද ගහලා ආණ්ඩුව ජනතාවගේ බඩට ගහලා තියෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. මේකට පක්ෂ ભેදයකින් තොරව අපි කියන්නේ. මේ ආණ්ඩුවේ දඬුවමට අද ආණ්ඩුවට ඡන්දය දෙන මිනිස්සුත් පොහොට්ටුවට ඡන්දය දුන්න මිනිස්සුත් UNPට ඡන්දය දුන්න මිනිස්සුත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ අපිට ඡන්දය දුන්න කෙනාත් හැමෝම මේ දඩේ කන්න වෙලා තියෙනවා. හැබැයි මෙතන තියෙන පරස්පරයක් තියෙන බරපතල. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. කෙනෙක් තර්ක කරනවා අර ආණ්ඩුව මොන වැරද්ද කළත් ඒ වැරද්ද නිවැරදි කියලා හිතන්න පුරුදු කරපු සමාජයක් තියෙන නිසා ඒ සමාජය ඇතුලේ කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ කොරෝනා වසංගතේ මර්ධනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න වෙලාව. ආණ්ඩුවට වෙන උත්තර නැහැ. ඉතින් මේක ලෝක ආර්ථික අර්බුදයක් තියෙන වෙලාව. ඒක නිසා අපි මේක කල්පනා කරන්න ඕන, උදව් කරන්න ඕන, මේක මුහුණ දෙන්න ඕන කියලා. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. අපි දන්නවා මේ මාස 3ක් මේ කොරෝනා වසංගතය නිසාම ආණ්ඩුවේ පරිපාලන වියදම් ගොඩාක් අඩු වෙලා තියෙනවා. ආණ්ඩුවේ රාජ්‍ය ආයතන වල ලයිට් බිල් වල වාහන වියදම් නැත්නම් නඩත්තු වියදම් පරිපාලන වියදම් අඩු වෙලා තියෙනවා. රජයේ වියදම් වලින් කියලා වෙනදා අයවැයකින් අස්තමේන්තු කරලා මාස 3කට වියදම් කරන විශේෂ ව්‍යාපෘති මේ කාලේ සිද්ධ වුණේ නැහැ. ඔබ දැක්ක මිනිස්සු පාරවල් හැදුවේ නැහැ. වෙන ව්‍යාපෘති සිද්ධ වුණේ නැහැ. රජයේ සාමාන්‍ය වියදම් විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ නතර වෙලා තිබුණේ. ඒතර ඒ නතර වෙච්ච වියදම් වලින් මුදල් ගොඩක් ඉතුරු වෙනවා රජයට. ඒක ලෝකෙත් එහෙමයි රටෙත් එහෙමයි. ආර්ථිකයේම රටේ සමස්තයක් හැටියට ඇකිලෙනවා. ඒ හැකිලීමට ලක් වෙච්ච කාලෙකදී හුඟක් රජයේ වියදම් අඩු වෙලා තිබුණා. දැන් රජයේ වියදම් අඩු වීම ඉතුරුවක් තියෙනවා එක පැත්තකින්. ඒතර අපිට අහන්න තියෙන ප්‍රශ්න එකක් සරලවම මෑත කාලේ රජයේ විශේෂ ව්‍යාපෘති වියදම් සංදර්ශන තිබුණ නැත්තම් ඒවට වියදම් කරපු වෙනද වියදම් කරන සල්ලි ඉතුරුනා නම් ඒ සල්ලි මොනවටද දෙව්වේ? ඒ වගේම අපි කවුරුත් දන්න COVID-19 අරමුදල කියලා අරමුදලක් හදලා ඒ අරමුදලට රජයේ සේවකයින්ගේ දවසක වැටුපේ ඉඳලා විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ලබා ගත්තා. එක කාලයක් තිබුණා බ්‍රේකින් නිවුස් දමදම මේ ආධාර මෙච්චරක් හම්බුණා අච්චරක් හම්බුණා කියලා කිව්වා. ඒතර ඒ ආධාර මුදල් වලින් මොකද කරේ? අපි කවුරුත් පුරවැසියෝ හැටියට අපට මොන විවේචන තිබුණත් ජනතාව හැටියට මේ ව්‍යවස්ථාවට අපි යට. මේ ව්‍යවස්ථාවෙන් තමයි මේ රට පාලනය වෙන්නේ. ව්‍යවස්ථාවක් නැති රටක් නෙමෙයි අපේ රට. හැබැයි දැන් ආණ්ඩුව කරමින් ඉන්නවා බරපතල දෙයක් මේ ව්‍යවස්ථාව පාවිච්චි කරලා මේ ව්‍යවස්ථාවේ වගන්ති යොදාගෙන ආණ්ඩුව විවිධ ගේම් ගහන්න පටන් අරන් තියෙනවා. මොකද ඒකට හේතුව ආණ්ඩුවම එක වෙලාවක මතයක් හදනවා මේ පාර්ලිමේන්තුව වැඩක් නැහැ කියලා. මේ 225 දෙනා වැඩක් නැහැ කියලා. 225 දෙනාගේ ඔලු ගෙඩි වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක බේරගන්න එක ඊළඟ ඡන්දෙදි ජනතාවගේ වගකීම. ඒ කියන්නේ ජනතාව මේ 225 තෝරගන්න හරියට බැරුව මේකට රේස්බුකි කාර්යෝයි, කසිප්පු කාර්යෝයි, කුඩු කාර්යෝයි
අර පාර්ලිමේන්තුව රැස් වෙච්ච වෙලාවට කුණුහරුප ලැයිස්තුවක් කියවන කට්ටියයි මිරිස් කුඩු ගහන කට්ටියයි පිහි ගේන කට්ටියයි කතානායක පුටුවට වතුර හලන කට්ටියයි පත් කරගෙන තියෙන එක නම් ඒක දැන් ජනතාව පහුගිය අවුරුදු 4මාරක 5කදී දැක්කා. මේ පාර්ලිමේන්තුව උසුළු විසුළු පාර්ලිමේන්තුවක් කරේ කවුද කියලා ජනතාව දැක්කා. ඉතින් ඒ ජනතාවට ඒක ඡන්දෙට ගියාම තීරණය කරගන්න පුළුවන්. හැබැයි මේ ව්‍යවස්ථාවේ වගන්තිත් එක්ක ආණ්ඩුවකට ගේම් ගහන්න බෑ. ඒක බරපතලයි. ඒක බරපතලයි. මොකද ඒක බරපතලයි කියලා කියන්නෙම දැන් ආණ්ඩුව පහුගිය මැයි මාසේ 31 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අයවැය චක්‍රලේඛ 3/2020 කියලා අයවැය චක්‍රලේඛයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒතර අයවැය චක්‍රලේඛ කියන එක අපිට තේරෙන්නේ නැහැ. මොකද අයවැයක් ඉදිරිපත් කරපු නැති වෙලාවක අයවැය චක්‍රලේඛයක් ඉදිරිපත් කරන්න බෑ. 2020 අවුරුද්දට අයවැයක් ඉදිරිපත් කළ පාර්ලිමේන්තුව සම්මත කළා නැහැ. හැබැයි අයවැය චක්‍රලේඛයක් කියලා බිලියන 1023කට ජූනි මාසේ 1 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 දක්වා මාස 3කට ඒකාබද්ධ අරමුදලෙන් අමාත්‍යාංශ වලට මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා. අමාත්‍යාංශ වලට මුදල් වෙන් කළා තියෙනවා. මේක අයවැයක් එක අතකින්. පාර්ලිමේන්තුව රැස් නොකර ආණ්ඩුව ජූනි මාසේ ඉඳලා අගෝස්තු මාසෙට අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. අයවැය ඉදිරිපත් කිරීමේදී අය යොදාගෙන තියෙන්නේ ආය පාරක් මේ ව්‍යවස්ථාවේ 153 වගන්තිය. 153 වගන්තියට අනුව මේක කියන්නේ 2020 ජූනි 1 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා මාස 3ක කාලය තුල රජයේ සේවාවන් හා සංවර්ධන කටයුතු අඛණ්ඩ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වියදම් ඒකාබද්ධ අරමුදලින් දැරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ 3 අනු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් බලය ලබා දී තිබේ කියලා. අතරම ජනාධිපතිතුමාට මේකේ බලයක් ලබා දෙන්න බෑ. මේකේ තියෙන ඉතා පැහැදිලි මම නැවතත් 153 වගන්තිය කියවන්නම්. මොකද මේක හැමදාම කියෙව්වත් බලංගු නිසා. යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ඒ කියන්නේ අයවැය ඉදිරිපත් කළ නැති වෙලාවක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරනු ලැබ ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් අභිනව පාර්ලිමේන්තුව අභිනව කියන්නේ දැන් තියෙන පාර්ලිමේන්තුව නෙමෙයි අලුත් පාර්ලිමේන්තුව නව පාර්ලිමේන්තුව අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන නියමිත දින සිට රැස්වීමට නියමිත දින සිට දැන් තාම එහෙම දිනයක් අපි දන්නේ නැහැ. මොකද ඡන්දේ තියෙන දිනයක් නැති නිසා ජනාධිපතිවරයා මැතිවරණයෙන් පස්සේ ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙන දිනයක් කියලා නැහැ. දැන් අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන දිනයක් දන්නේ නැහැ. නමුත් මේකේ තියෙන්නේ අන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ. එතකොට මේ 153 වගන්තියෙන් බලය දීලා තියෙන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් දක්වා. මේගොල්ල මේපත් කරගෙන තියෙන්නේ ජූනි 1 වෙනිදා ඉඳලා අගෝස්තු 31 දක්වා. මේ චක්‍රලේඛයේ අයවැය චක්‍රලේඛයක් හැටියට ගහලා රුපියල් බිලියන 1023ක් වෙන් කරගෙන තියෙනවා. ඒ වෙන් කරගෙන තියෙන්නේ ජූනි 1 වෙනිදා ඉඳලා අගෝස්තු 31 දක්වා. ඉතින් අපිට අහන්න තියෙන්නේ ජූනි 1 වෙනිදා ඉඳලා අගෝස්තු 31 දක්වා අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන දිනයක් තියෙනවද? මේ අතර කාලේ දිනයකද මේ කියන්නේ? කවුද මේ බලය දීලා තියෙන්නේ? මේකේ ඒ අයට බලයක් නැහැ කියලා හොඳටම තේරෙන දේ තමයි මේක එක වගන්තියක් තියෙනවා මේ චක්‍රලේඛයේ එක වගන්තියක් තියෙනවා පස්වෙනි වගන්තිය. පස්වෙනි වගන්තිය කියනවා මෙම කාලය තුල ගෙවීම් වවුචර් වල සහ අනෙකුත් ලියකියවිලි වල අදාළ අධිකාරිය ලෙස සඳහන් කළ යුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ 3 වන අනු ව්‍යවස්ථාවේ අර්ථය වන අධිකාරිය යන්නයි. මේ කියන්නේ මොකද්ද? දැන් මේ අනුමත කර මුදල් ගෙවීම කරනකොට ගෙවීම් වවුචර් වල සහ අනිකුත් ලියකියවිලි වල සඳහන් කරලා කියනවා ජනාධිපතිවරයා තමයි මේක ගෙවන්න කියලා කිව්වේ කියලා. ජනාධිපතිවරයාට ගෙවන්න තියෙන බලය තියනවා කියලා තමයි මේ 153න් තියනවා කියලා මේකේ කියන්න කියලා ආටිකල මහත්තයා කියන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්. ඇයි එතුමා එහෙම කියන්නේ? එතුමා බයයි. එතුමා දන්නවා අමාත්‍යාංශ වල සහ දෙපාර්තමේන්තු වල ගෙවීම් ප්‍රධානියා ජනාධිපති නෙමෙයි අමාත්‍යාංශ ලේකම්.
ඒතර මේකට වග කියන්න ඕනේ මේ ගෙවීම් වලට අමාත්‍යාංශ ලේකම්. අමාත්‍යාංශ ලේකම් වෙනුවට දැන් එයා ලියන්න කියනවා මේක ජනාධිපතිතුමා කිව්ව නිසා ගෙව්වේ කියලා. 153 අනුව්‍යවස්ථාවේ යටතේ අධිකාරිය කියන්නේ ඒක. මම කිව්ව නිසා නෙමෙයි ගෙවලා තියෙන්නේ ලේකම්තුමා. කිව්ව නිසා නෙමෙයි ගෙවලා තියෙන්නේ ජනාධිපතිතුමා කිව්ව නිසා ගෙවලා තියෙන්නේ කියලා යොදා ගන්න කියලා මේ කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ලේකම් බයයි අධිකරණයට ගියොත් යන්න වෙන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හැටියට චීෆ් ඇකවුන්ටින් ඔෆිසර් හැටියට මේ වැරද්දට වග කියන්න ඕන ලේකම්. දැන් ලේකම්තුමා ජනාධිපතිතුමාගේ පිට තියලා බේරෙන්න යනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙන මොකද්ද? 19 වෙනි ව්‍යවස්ථාවේ සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යාංශවල ගෙවීම් සම්බන්ධ බලතලයක් නැහැ. ඒකාබද්ධ අරමුදලෙන් මේ මුදල් වෙන් කිරීමේ බලයක් මේ සීමාවක් යට තියෙන ඒ සීමාවේදී 19 වෙනි ව්‍යවස්ථාවට කලින් නම් ජනාධිපතිවරයාට ඒ බලය තිබුණා. 19 වෙනි ව්‍යවස්ථාවෙන් පස්සේ ඒ බලය ජනාධිපතිවරයාට නැහැ. දැන් එතකොට අමාත්‍යාංශ ලේකම්වරයා මොකද කරලා තියෙන්නේ? මේක ජනාධිපතිතුමාගේ පිටේ තියලා තියෙනවා. ඇත්තටම මේක බරපතල වරදක්. ජනාධිපතිවරයාවත් අමාරුවේ දාන වැඩක් මේක. මොකද ජනාධිපතිවරයාට කවුද ජනාධිපතිතුමාට මේ උපදෙස් දෙන්නේ කවුද කියලා අපිට හිතා ගන්න බෑ. ඇයි මෙහෙම නිලධාරීන් මේ වගේ වැරදි ව්‍යවස්ථා උල්ලංඝනය කරන වැඩ කරන්නේ? මේක ඉතාම බරපතල දෙයක්. මොකද මේකේ 153 වගන්තියේ වන අධිකාරී බලයක් පවරන්න බෑ අමාත්‍යාංශවල මේ ගෙවීම් වලට. ජනාධිපතිවරයාට ඒක පවරන්න බෑ. ජනාධිපතිවරයාට නැති බලයක් මේකේ ආරෝපණය කරලා තියෙනවා. එක පැත්තකින් කොහොමත් 153 වගන්තිය මේකට පාවිච්චි කරන්නත් බෑ. මොකද අභිනව පාර්ලිමේන්තුවට මාස 3කට ගෙවන්න තියෙන දෙයක් ගැන මේ කතා කරන්නේ. තාම අභිනව පාර්ලිමේන්තුවක් නැහැ. ඉතින් එහෙම මුදල් වෙන් කිරීමක් මේ කළා තියෙනවා. මේක මේ අත්නෝමතික බලය අපි කියන්නේ 153 වගන්තිය පාවිච්චි කරලා මෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීම. මේක අයවැයක්. ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී. ඇත්තටම ගත්තොත් මේක බරපතල වරදක්. මේ වරද දිගින් දිගටම සිද්ධ කරනවා. මීට කලින් අවස්ථාවකත් පාර්ලිමේන්තුව ඉස්සරහා තියෙද්දි මාර්තු 6 වෙනිදා මෙවැනි අතුරු සම්මත ගිණුමක් සකස් කරගත්තා කියලා ආණ්ඩුව ප්‍රකාශයක් නිකුත් කළා. මූල්‍ය වගකීම් පනත යටතේ ඉදිරිපත් කරන වාර්තාවක. දැන් කෙලින්ම අයවැය චක්‍රලේඛයක් හැටියටම 3/2020 අයවැය චක්‍රලේඛය හැටියට සඳහන් කරලා මුදල් රුපියල් බිලියන 1023ක් වෙන් කරලා තියෙනවා. මේක බරපතල වරදක්. ඉතින් මම කියන්නේ මේවා දිහා ඇස්කම් පියාගෙන බලාගෙන ඉන්න අර ආණ්ඩුව කරන ඕන වරදක් නෙමෙයි කියලා සුදුහුණු ගන්න පුළුවන් අයට පුළුවන් වුණාට අපට බෑ. අපට බෑ. මොකද මේක අපි කියන්නේ මේ ව්‍යවස්ථාවට අපි විවේචන තියෙන්න පුළුවන්. මේ ව්‍යවස්ථාව පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ ව්‍යවස්ථාව නැත්තම් රටේ වෙන ව්‍යවස්ථාවක් නැහැ. ඒක යටතේ අපි දැන් අද ජීවත් වෙන නිසා මේ ව්‍යවස්ථාව සම්පූර්ණ උල්ලංඝනය කළා තමයි මේ කාරණාව සිද්ධ කළා තියෙන්නේ නැවත වතාවක් ආණ්ඩුව. මේකත් අපිට අවධාරණය කරන්න ඕන මූලික කාරණාවක් හැටියට තිබුණා. මේ කාරණා දෙක තමයි විශේෂයෙන්ම අපිට අවධාරණය කරන්න ඕනකම තිබුණේ ඔබ හැම දෙනාටම. ආණ්ඩුව ජනතාවට දෙන්න තියෙන සහන කප්පාදු කරලා තියෙනවා. ආණ්ඩුව ජනතාව පිට බදු බර පටවලා තියෙනවා. ආණ්ඩුව තෙල් වල ජනතාවගේ සහනය වෙනුවට තෙල් වලටත් වඩා 100ට 250ක විතර බද්දක් ගහලා ජනතාවගෙන් බදු අරගෙන තියෙනවා. ඒවට ඇත්තටම සමාජ මතයක් හැදෙන්න ඕන. මේ වරද්ද නිවැරදි කරනතුරු ආණ්ඩුවට විරුද්ධව අපි කටයුතු කරනවා. අපි මේ බලපෑම දිගටම සිද්ධ කරනවා. මේ සහන ජනතාවට ලබා දෙන්න කියලා කටයුතු වලකිරීම කරනවා. ඒ වගේම මේ ව්‍යවස්ථා විරෝධීව සිද්ධ කරන කටයුතු රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ පැත්තෙන් බරපතල තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ පිළිබඳව ව්‍යවස්ථාව ගැන අදහසක් තියෙන, ඒ වගේම මූල්‍ය පාලනය පිළිබඳව අවබෝධයක් තියෙන සියලු දෙනාගේ ඇස් අරින්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම ජනතාවටත් මේ පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා ඉල්ලා සිටිමින් අදහස් දක්වීම අවසන් කරනවා. සාමාජික වෙන උන්මාදතාවගේ ප්‍රකාශන සම්බන්ධයෙන් ආණ්ඩුව එක පැත්තකින් කාලේ කිරීමක් සහ බලපෑමක් ඇති කරන්න යනවා. නම් විපක්ෂයේ මේක අනිත් පැත්තට කතා කරනවා. ඔබතුමාලා පොත නිසා තමන්ගේ පුද්ගලික මතය මාධ්‍යතාවට මාධ්‍යවල ප්‍රකාශ කිරීමේ අයිතිය කොහොමද තියෙනවද තනතුරු දරනවද? මෙහෙම ඉතින් හූල් මහත්තයා දැන් කිව්වයි කියලා කියන්නේ මේ මොකද්ද දූෂිතයින්ට රැවටිලිකාරයින්ට ඡන්දෙ දෙන්න එපයි කියලානේ. ඒක පොහොට්ටුවේ ඡන්ද වලට බලපෑමක් වෙනවයි කියලා නේ මේ ජී.එල්. පිරිස් මහත්තයා කියන්නේ.
එහෙමනම් හූල් මහත්තයාට කියන්න තියෙන්නේ පොහොට්ටුවේ ඡන්ද වලට වාසිදායක වෙන්න හොරුන්ට රැවටිලිකාරයින්ට ඡන්ද දෙන්න කියලා. නේද? එහෙම කිව්වොත් හරියද? ඒතර ජීල් බීර්ස් මහත්තයා කියයි අන්න අපි ගැන කිව්වා අපට ඡන්ද දෙන්න කියලා කිව්වා. මේකින්ද අපේ පොහොට්ටුවට ඒක වාසිදායකයි කියලා. දැන් ඔක නිවැරදි කරන්න වෙන්නේ හූල් මහත්තයාටම තමයි එහෙම කියලා. හූල් මහත්තයා ඔය දෙවලෙන් කියලා තියෙන්නේ. ඔය දෙවලෙන් කියලා තියෙන්නේ. දැන් මොන භාෂාවෙන් කිව්වත් එතුමාට කියන්න තියෙන්නේ දැන් එහෙමනම් රැවටිලිකාරයන්ට ඡන්ද දෙන්න කියපු එක අවාසියක් වෙලා තියෙනවා නම් පොහොට්ටුවට රැවටිලිකාරයන්ට ඡන්ද දෙන්න කිව්වම ඒක වාසියක් වෙයි පොහොට්ටුවට කියලා. නෑ පක්ෂයක් ඇටේ ඔබතුමාලා කොහොමද ඒ කියන්නේ සමාජවාදී ධර්ම අතරතුරදී ඒ වගේ මතවාද කරන්න පුළුවන් සමාජීය සම්බන්ධ පක්ෂයක් කියලා. ඒක ඇත්තට මෙහෙමයි. දැන් හූල් මහත්තයා මැතිවරණ කොමිෂන් සභාවේ මතයක් හැටියට නෙමෙයිනේ කියලා තියෙන්නේ. එතුමාගේ පුජ්‍යලික අදහසක් හැටියට කියලා තියෙන්නේ. මම දන්න තරමට මැතිවරණ කොමිෂන් සභාව මාර්තු 12 ව්‍යාපාරයත් එක්ක ඇති කරගත්ත යම් එකඟතා සාකච්ඡාවකදීත් ඔය කාරණාව ඒ විදිහටම තියෙනවා. මාර්තු 12 ව්‍යාපාරයත් මැතිවරණයේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් දූෂිතයින්ට වංචනිකයින්ට ඡන්දය දෙන්න එපා කියන ඉල්ලීමක් කරනවා කියලා. ඉතින් මැතිවරණ කොමිසම මුණත් ඒ ඉල්ලීම කරන්න ඕන නේද? දැන් මැතිවරණ කොමිසමට තියෙන සාධාරණ ඡන්දකින් මහ ජනතාවට නිවැරදිම මිනිසුන් තෝරාපත් කරගන්න අවස්ථාවක් හදලා දෙන එක නම් ඒකේ ඉන්න ප්‍රධානියෙක් හැටියට මැතිවරණ කොමසාරිස්වරයා හෝ ඒක සමාජිකයෙක් දූෂිතයින්ට ඡන්ද දෙන්න එපා කියන එක රැවටිලිකාරයින්ට ඡන්ද දෙන්න එපා කියන එක වැරද්දක් තියනවාද? මම නම් ඒක වැරද්දක් දකින්නේ නැහැ. එහෙමනම් ඒක වැරද්දක් කියලා කියන්නේ දූෂිතයින්මයි. රැවටිලිකාරයින්මයි. ඒකයි මම කිව්වේ හූල් මහත්තයාට ඔක නිවැරදි කරන්න තියෙන්නේ අහම තමයි මට හිතෙන විදියට. එතුමා කිව්වොත් එහෙම ඔව් මගේ අතින් වැරද්දක් වුණා. එහෙමනම් රැවටිලිකාරයින්ට ඡන්ද දෙන්න පොහොට්ටුවට දෙන්න කිව්වත් ඒකේ දෙකම එකයි. NTT මතේ තමයි ඔය කරගන්නේ විශ්වවිද්‍යාලයේ කාර්යවත් NTT එකේ. ඒක මොකද? ඔය රාජ්‍ය විනාශන වාදයට ප්‍රකාශ කරනවා තුමා. අපරණ එහෙම පේන්නේ නැහැ. කියන්නේ රැවටිලිකාරයින්ට ඡන්ද දෙන්න එපා කියන එක LTT මතයක් කියලා එහෙම පේන්නේ නැහැ. මට නම් එහෙම පේන්නේ නැහැ. ඒක LTT මතයක්ද? රැවටිලිකාරයින්ට ඡන්ද දෙන්න එපා කියන එක මම කියන්නේ සියලු ජනතාව විසින් කරන්න ඕන ඉල්ලීමක්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? මොකද? ඔය කාරණාව රජයට කියපු නිසාද ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත්නම් විපක්ෂයට කියපු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? නෑ මෙහෙමයි. දැන් ඕක රජයකට ප්‍රශ්නයක්ද විපක්ෂයට ප්‍රශ්නයක්ද කියලා නෙවෙයි බලන්න ඕනේ. තේරෙනවද? රජයට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ඒක? රජයේ රවට්ටන්න නැත්නම් මිනිස්සු ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑනේ. දැන් ඕකට අර භූමි තෙල් ගෑවිච්ච ගැරන්ටි වගේ දඟලනකොට අපිට නම් පේනවා මේ පුහුල් හොරා කරෙන් දෙන්නේ කියලා. ඇයි මම කියන්නේ ජනතාවට මේ ඕක අමුතුවෙන් තෝරන් දෙයක් නැහැ. ඔය පෙන්නන මාධ්‍යවලම ඔය පෙන්නන ටික බැලුවම තේරෙනවා. ඇයි මේ දඟලන්නේ කියලා. එතකොට තේරෙනවා ඉතින් ඕක. ඕකට තමයි ගමේ භාෂාවෙන් කියන්නේ පුහුල් හොරා කරෙන් දෙන්නේ කියලා. නිශ්චිත කාරණාවක් නේ. එතකොට ඒ අනුව දැන් ඔබතුමා කිව්වා ඉරදාරින් අනිකරණයට අතුත්තර කලින් සිද්ධ වුණොත් ඒක ඉඩකට දීලා තමයි ජනාධිපතිතුමා වතරේකට මුද ඉඳලා බලන්න තීරණය කළා. එතකොට ඔය කතාවේදී අධිකරණයට ජනාධිපතිතුමා කැඳවලා අහන්න බැරි ඔව් ඇත්තටම දැන් මේ කාරණාවට දාලම 153 වගන්තියත් සම්බන්ධ කරලා තමයි පහුගිය දවස්වල අධිකරණයට ඉදිරිපත් වෙච්ච පෙස්සන් වල තිබුණා. නමුත් ඒ සාකච්ඡාවේදී ඒක මතුුනේ නැත්තේ ඒ පෙස්සන් වලින් ඉල්ලා හිටපු සහනයක් හැටියට ඒක තිබුණේ නැහැ. ඒක අඩුපාඩුවක් අතර මේ පෙස්සන් ඉදිරිපත් කිරීමේ. ඒ කියන්නේ පෙස්සන් වලින් ඉල්ලා හිටපු සහනයක මේ මූල්‍ය බලය පිළිබඳව 153 වගන්තිය යොදාගෙන මෙවැනි මුදල් අනුමත කර ගැනීම කිරීම පිළිබඳව ඒක වළක්වන සහනයක් ඉල්ලලා තිබුණේ නැහැ. මොකද මේ පෙස්සන් වලින් ඉල්ලලා තිබිච්ච සහන තිබුණේ අර ගැසට් නිවේදනය අවලංගු කරන්න කියලා. ඒතර ගැසට් නිවේදනය අවලංගු කිරීමේ සහනේ කාරණාව විතරක් සාකච්ඡා වෙච්ච නිසා මේක යට ගියා. නමුත් ඒ යට යෑම විසින් මේක නිවැරදි වෙන්නේ නැහැ. වරද නිවැරදි වෙන්නේ නැහැ. දැන් සමහරු තර්ක කරනවා අතුරු සම්මත ගිණුම කියන එක මේ ව්‍යවස්ථාවේ නැහැ. ඒ ව්‍යවස්ථාවේ නැති එකක් ඕන හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක වැරදි. මොකද මේක ව්‍යවස්ථාවේ වගන්තියක් හැටියට අතුරු සම්මත ගිණුම නැති වුණාට වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ දිගටම එන දෙයක් අතුරු සම්මත ගිණුම් අනුමත කිරීම. ලංකාවේ අතුරු සම්මත ගිණුම් 9ක් අනුමත කරලා තියෙනවා. ඒ හැම 9ම අනුමත කරලා තියෙන්නේ මේ ව්‍යවස්ථාවෙම තියෙන 148 වගන්තියට තියෙන මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතුයි කියන වගන්තියට අනුව. අතුරු සම්මත ගිණුම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්නෙම.
පාර්ලිමේන්තුවට ඡන්ද විමසීමකට ඉදිරිපත් කරන්නෙම මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතුයි කියන එකත් එක්ක. දැන් මගෙන් අහලා තිබුණා කවුරු හරි එක්කෙනෙක් ඒ ඡන්ද විමසීමක් එනං අවසාන අතුරු සම්මත ගිණුමට තිබුණේ නැහැ. ඒ ගැන මොකද කියන්නේ කියලා. ඒක ඒකමතික සම්මතීම. ඒකමතික සම්මතීමත් ඡන්ද විමසීම එක ක්‍රමයක්. ඒක නොදන්නකම ගැන අපිට කරන්න දෙයක් නැහැ. අතුරු සම්මත ගිණුම් 1931 ඉඳලම ඩී.බී. ජයතිලක මහත්තයාගේ කාලේ ඉඳලම ඉදිරිපත් කළා තියෙනවා. ඉදිරිපත් කරපුවා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කළා තියෙනවා. යෝජනා සම්මතින් සම්මත විය යුතුයි. මොකද ඒ සම්මත වෙන්නේ මූල්‍ය පාලන බලය. මූල්‍ය පාලන බලයට අදාළ යෝජනාවක් තමයි අතුරු සම්මත ගිණුම. පරිපූර්ණ කැස්තමේන්තුවක්. ඒක ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන. ව්‍යවස්ථාව ඇතුලේ තියෙන දෙයක් ඒක. ඊට පිටින් අඩ කරන්න බෑ. ඉතින් දැන් මේ ව්‍යවස්ථාවෙන් බලය දීලා නැති කාල සීමාවකට කොහොමද මුදල් අනුමත කරන්නේ? ඒකයි තියෙන මේ ප්‍රශ්නේ. එහෙමනම් ආණ්ඩුවට මුදල් අනුමත කර ගැනීමේ ගැටලුවක් තියෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසන්න ඕන ආණ්ඩුවම. මොකද ආණ්ඩුවේ ගැටලුවක් නෙමෙයි මේක දැන්. ආණ්ඩුවට අයිති නැති කාලයකට ආණ්ඩුවට අයිති නැති බලයක් ව්‍යවස්ථාවට උල්ලංඝනය කරලා පාවිච්චි කරන්න පුළුවන්ද? ඒකයි තියෙන ප්‍රශ්නේ. මම කියන්නේ මේකෙන් යම් වෙලාවක මේ ජනාධිපතිතුමාව තමාරු දාන වැඩක් මේ තියෙන්නේ. හැබැයි ජනාධිපතිතුමාට නැති බලයක් හදා දෙන්න ඔලොමොට්ටල නිලධාරීන් යෝජනා කරනවා. ඇත්තට මේක නෙමෙයි වෙලා තියෙන්නේ. මේක ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් වගේම මේකෙදී අවසානයේදී නිලධාරීන්ට බෙල්ල යන එක වළක්ව ගන්න තමයි අර කෑල්ල යොදලා තියෙන්නේ මේක ජනාධිපතිතුමාගේ බලතලයට යටතේ ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් ජනාධිපතිතුමාටත් නැති බලයක්. අතිතුමා අර මේ කොරෝනා ආධාරවලින් හම්බෙලා තියෙන ලෝක බැංකුවෙන් මේ ඩොලර් මිලියන 250ක් කොහෙද? ඒක ඇත්තටම ලැබිලා තියෙනවද නැත්නම් මේ ඒක විපක්ෂයේ මේ කියමන විතරද? විපක්ෂෙන් කිව්වේ නැහැ. නෑ. ඒක කිව්වේ ආණ්ඩුවම තමයි. ආණ්ඩුවම තමයි මේ කොරෝනා වසංගතයේ කටයුතු ආරම්භ වෙන කාලේ කිව්වේ ඩොලර් මිලියන 128ක් ලෝක බැංකුවෙන් හම්බ වෙනවා, යුරෝ මිලියන 22ක් යුරෝපා සංගමයෙන් හම්බ වෙනවා, චීනෙන් ඩොලර් මිලියන 500ක් හම්බ වෙනවා, තව රටවල් වලින් අච්චර මෙච්චර හම්බ වෙනවා කියලා කිව්වේ ආණ්ඩුවමනේ. විපක්ෂ කිව්වේ නෑනේ. විපක්ෂ දන්නේ නෑනේ ආණ්ඩුවට හම්බෙන්නේ ඒවා. මන් දන්නේ අපි කවුරුත් කිව්වේ නෑ. හරි. ඒක ආණ්ඩුවම තමයි කිව්වේ හම්බ වෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වැඩපිළිවෙලේ තියෙන මොකද්ද විචක්ෂණශීලී සාර්ථකභාවය දිහා බලලා ලෝක බැංකුව අච්චර අනුමත කළා දෙන මෙච්චර අනුමත කළා දෙන. ඊට පස්සේ ආණ්ඩුවම තමයි කියන්නේ ඩොලර් එකක් හම්බෙලා නැහැ කියලා. ලැබිලා තියෙනවා කිව්වෙත් ආණ්ඩුව, ලැබිලා නැහැ කියන්නේත් ආණ්ඩුව. ඉතින් ආණ්ඩුව ඒක නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුවම තමයි හරි වාර්තා ඉදිරිපත් කරන්න ඕන. එහෙනම් ආණ්ඩුව ලෝක බැංකුවට ලියන්න ඕන දැන්. ඕගොල්ලෝ දෙනවයි කියව දුන්නේ නැත්තේ ඇයි කියලා. නේ මම කියන්නේ. දැන් ඒ ආණ්ඩුවට එච්චර සල්ලි හම්බෙලා තියෙනවයි කියපු නිසානේ මේ ඔය සමහර අය ඒවා ලැබෙන ක්‍රමයේ ගැන හොයන්න පටන් ගත්තේ නැව් වලින් ගේනවද අර එහෙමයි කියලා. ඒක ආණ්ඩුවේම වක්කීමක්. මෙහෙමයි සාමාන්‍යයෙන් වෙන්නේ මේකයි. මුදල් අනුමත කරාම මුදල් ලංකාවට එන ක්‍රම කිහිපයක් තියෙනවා. සමහර ඒවා ආධාර හැටියට එනවා, සමහර ප්‍රදානයන්, සමහර ණය. ඒතර ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අර මුදල වගේ ආයතන ණය අනුමත කරාම ලංකාවේ ගිණුම් වලට මාරු කරන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ඒ රටවල් වල ආයතන තමන්ගේ රටේ කාර්ය කටයුතු කරන ලංකාවේ නියෝජිත ආයතන තියෙනවා. ඍජු ඒවා අර ඇමතිතුමන්ලට නිලධාරීන්ට ගහගෙන කන්න පුළුවන් විදිහට දෙන්නෙත් නෑ සමහර. මොකද දීලා පුරුදු වෙලාම දැන් දන්නව ගහන ක්‍රමෙත්. ඒ නිසා ඒවා අනුමත කරලා ඒගොල්ලොන්ගේ අධීක්ෂණය යටතේ වාරික හැටියට හරි එවන ක්‍රම තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මුදලක් අනුමත කරොත් සමහරවිට ඇමරිකා එක්සත් ජනපදයේ මෙහි තියෙන උන්ගේ ආයතන හරහා ඒජන්සි හරහා තමයි මේ මුදල් වියදම් කරවන්නේ. ඒතර සමහරවිට උන්ගේ ගිණුම් වලටමත් එනවා. හැබැයි එන හැම එකක්ම ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව තියෙනවා. භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ අධීක්ෂණය වෙන්න ඕන. ඕක තමයි ක්‍රමවේදය. ඉතින් ඒ ක්‍රමවේදයට ලංකාවට ඩොලරයක් හරි එනවනම් ඒ එන ඩොලරය කොච්චරද කියලා කොයි රටෙන්ද එන්නේ කියලා ලංකාවේ රජයේ භාණ්ඩාගාරයේ අධීක්ෂණය යට තමයි එන්න තියෙන්නේ. ඉතින් ආණ්ඩුව දැන් කියනවනම් මම දැක්කා අගමැතිතුමා අර සෙල්ලම් පාර්ලිමේන්තුව රැස් කරපු වෙලාවේ කිව්වා එක ඩොලරයක්වත් ඇවිල්ලා නැහැ කියලා. ඉතින් එහෙනම් නැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වය. ඒක වගකීමෙන් නම් කිව්වේ ඒකත් මම දන්නේ නැහැ වගකීමෙන් කියව ප්‍රකාශයක්ද කියලා. ඒ කිව්වේ වගකීමෙන් නම් ඩොලරයක්වත් හම්බෙලා නැහැ කියලා. එහෙනම් නැහැ තමයි.
දීමනාව ගන්න නැහැ නේ. උන් කලින් කරන ප්‍රතික්‍රියාවෙන් තමයි ජීවත් වෙන්නේ කියන්නේ. දැන් මේ දවස්වල මේ විපක්ෂයේ තෝරන දැන් පුදුම මන්ත්‍රීවරු තමයි මේ රුපියල් 5000 ගත්තා කියන්නේ. මේ සුදුසුකම් තියෙනවා. රුපියල් 5000 ගත්තේ මේ අපේ දීමනාවද? රජයෙන් දෙන රුපියල් 5000 දීමනාව ඉතින් අපිට අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට ඒ නිර්ණායක අනුව මොකක් හරි ඒගොල්ලෝගේ සමෘද්ධිය හරි මොකක් හරි දේවල් ලබන ලාභීන් නම් ඒ අයට හම්බෙන්නේ නැති. මොකද ඒක අපේ වැටුපත් එක්ක සම්බන්ධ නැහැ. නමුත් අපි අරගත්තේ නැහැ එහෙම දෙයක්. ඉතින් අපිට ගන්න අවශ්‍යතාවයක් නැහැ නේ අත්‍තරම. තේරෙනවද? සාමාන්‍ය අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ගත්තොත් ඒත් සමුදිලාභීන් අයත් ඇති. ජීවත් වෙන අමාරු අය ඉන්නෝනේ. හොන්තරම මොකද අපි පඩි ගන්නෙත් නැහැ කොහොමත්. අපේ පඩියත් එක්ක ඒක සම්බන්ධ නැහැ. ඔව්. මම දන්න තරමට අපේ කවුරුත් එහෙම අරගෙන නැහැ. එහෙම ගත්ත කෙනෙක් අපිට වාර්තා වෙන්නේ නැහැ. ඕන තරම් ඇති. මටත් ඉතින් ඇත්තට තියෙනවා නම් ලොකු දෙයක්. මටත් ඒ මට්ටමේ ඒකනේ. කල්ලාගෙන ඉඳලා ඉපා ඊට පස්සේ වගේ සල්පන්තුමාගේ ගණනාවේ බලමේ කාර්යාලයේ යම් කිසි ප්‍රශ්නයක් ඉදලා තිබ්බා. මේක පක්ෂයකට ඔබතුමාලා කොහොමද දකින්නේ මේ අනුදකාරීකත්වයේ සම්බන්ධයෙන්? සාමාන්‍ය පක්ෂවල අරුබුදයක් නැති වෙනවා, ගැටුම් ඇති වෙනවා නේද? ඒවා දේශපාලනේ ඒගොල්ලොම කළමනාකරණය කරගන්න ඕන ප්‍රශ්නනේ නේද? ඉතින් ඒවා මාධ්‍යයට ලොකු ප්‍රවෘත්ති වුණාට මාධ්‍යට ඒවා ප්‍රවෘත්ති වෙන්නේ අර මේ වගේ ප්‍රවෘත්ති යට ගහන්න ඕන මාධ්‍ය තියෙනවනේ. මේ බඩු මිල, බදු, ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවට ඒ වගේ ඒවා උස්ස ගන්න ඕන කටයුතු ප්‍රවෘත්ති වුණාට අපිට නම් ඒක ඇත්තට වැදගත්කමක් නැහැ. පක්ෂ ඇතුලේ අභ්‍යන්තරේ මොකද ඔය කවුරුත් ඔය කොච්චර ගහගත්තත් එක වල්ලේ පොල්. ආයේ එකට කති බොති සැනසෙති. ඒගොල්ලෝ ඔක්කොම එක වල්ලේ පොල්. මම හිතන්නේ ඒ සාකච්ඡාවේදීත් ඒවත් ඇහුණා මම දැක්කා. රනිලුයි නේද? මහින්ද මහත්තයාගේ ඩීල් ගැනීම කතා වුණා. ඒ කියන්නේ එක වල්ලේ පොල් තමයි ඒගොල්ලෝ ඔක්කොම. ජනතාව තමයි ගහගන්නේ. ඒගොල්ලෝ එකට කති බොති සැනසෙති. ඔව් මම දැක්ක ඇත්තට මේක වැදගත් ප්‍රශ්නයක් ඔබතුමින් මතු කරේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඊයේ කියලා තිබුණා මේ මැතිවරණ කටයුතු වලට ආයතන ප්‍රධානීන් අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් දේශපාලනය කරන්න එපා. ඒ බලය පාවිච්චි කරන්න එපා. ඒවට එතුමා දැඩි නීතිමය පියවර ගන්නවා දඬුවම් දෙනවා කියලා. ඉතින් එහෙමනම් ඉතින් එතුමාටම තමයි වෙන්නේ පළවෙනි පියවර ගන්න එතුමාම පත් කරපු කට්ටිය අයින් කරන්න. මොකද දන්නවද? මේ දේශපාලන පත්වීම් දීලා තියෙන්නේ එතුමාම තමයි. එතුමා ඒක දැක්කේ නැතුව කිව්වත් දන්නේ නැහැ. එහෙම සමහරවිට එහෙම වෙන්න පුළුවන්. මොකද ඒ තීරණයට මුලින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙන්නේ එතුමාටම තමයි. මම දන්නවා ඔය කොයි අර මුදලටත් එතුමා ඒ වගේ කට්ටිය දාලා තියෙනවා. කාර්ය සාධක බලකායන්ට දාලා තියෙන හුඟක් අය ගත්තොත් මහමැතිවරණයේ ජාතික ලේස්තු ඉන්න අපේක්ෂකයොත් ඉන්නවා. එතුමාට එහෙමනම් මුලින්ම අයින් කරන්න වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා. නේ? ඇයි බොහොට්ටුව පක්ෂයේ ප්‍රධාන නිලයක් දරන කෙනෙක් ඉන්නවනේ මේ කොයි කාර්ය සාධක බලකාය. එතුමාම පත් කරපු අය ගොඩක් ඉන්නවා. චරිත හේරත් මහත්තයා ඉන්න ඔය වගේ මන් දන්න තරමට ජාතික ලැයිස්තුවේ තරඟ වදිනවා. එතුමා පත් කරලා ඉන්න තනතුරු වලට. ඉතින් එතුමා කියනවා නම් පත් කරපු කට්ටිය ඒ දේශපාලන නිලධාරීන් එහෙම කරන්න එපා කියලා ඒක වැදගත් ප්‍රකාශයක්. අපි ගරු කරනවා. ස්තුතියි ප්‍රකාශයට. හැබැයි ප්‍රකාශයේ තියෙන වැරද්ද වෙන්නේ ඒ ප්‍රකාශයට දාලව කාරණාවට වැඩියෙන්ම අදාළ වෙන්නේ පත් කරලා තියෙන එතුමානේ. නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ. හොඳයි පෞගේ කාලේ අපි දැක්කම මේ දිගින් දිගටම වංචාතුන් සම්බන්ධයෙන් ගොඩාක් පැමිණිලි වල CID වගේ තැන් වලට යනවා. දැන් මේ වර්තමානයේ වෙද්දී මේ කොවිඩ් ප්‍රශ්නේ පස්සේ ඒක අලුත් වෙලා තියෙනවා. දැන් මේ අලුත්ම ජවනිකාව තමයි මේ අවන්ගාඩ් සිද්ධි සම්බන්ධව ඉන්න නිශාන් ක්‍රියාත්මකතුමා එක්කෙනාගේ නම් කියනවා. අපි දැක්කම ඊ දවසේ ප්‍රකාශයක් කරනවා ඊළඟ ජනාධිපතිවරයා තමන්ගේ රස්සාවල ඉල්ලුවා කියලා. තව එම්දෝරි කියපු දෙයක් ඉල්ලුවා කියලා. දැන් මේ අතල්ලේ දැවෙන අලුත්ම එක්කෙනා තමයි එතුමා. මොකද්ද ඔබතුමාලා ඒකෙන් දකින්නේ? නැහැ ඉතින් අප පිටින් හාදෙක්නේ. ඉතින් අප පිටින් හාදෙක් එක්ක මොන වාද විවාදද? අප පිටින් ඉන්න කෙනා අප පිටින් ඉන්න කෙනාම ඔප්පු කරනවා තමන් මේකට අදාළ නඩු වලට අදාළයි කියලා. ඉතින් අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඔය රත්නාලංකා ආයතනය අපි පාර්ලිමේන්තුවේ කටයුතු කරද්දී ඔබ බලන්න කෝප් කමිටුවට කැඳවලා වාර්තාවක්ම තියෙනවා මේකේ කටයුතු පිළිබඳව. ඔය ගිවිසුම් පිළිබඳව. අන්න ඒවා පිළිබඳව පුළුවන් නම් ජනාධිපතිතුමාට කටයුතු කරන්න
මොකද එතකොට ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානියා එතුමා. දැන් මේ හොරෙක් ඇවිල්ලා අභියෝග කරාට අපි බාර ගන්නවද ඒක? දැන් ඇලෝසියස් ඇවිල්ලා ගේම් ඉල්ලුවොත් එහෙම වෙන්න පුළුවන් නේ හෙට ඉදට. ඔය විදියට ඔය තියෙන අනුග්‍රහ අනුව ගත්තොත් එහෙම නේද? අර්ජුන මහේන්ද්‍රන් ඇවිල්ලා කිව්වොත් එහෙම. ඇලෝසියස් ඇවිල්ලා කිව්වොත් එහෙම. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ ඇලෝසියස්ට වඩා ඇලෝසියස් ප්‍රශ්නයක් තමයි. ඒගොල්ලොන්ට දේශපාලන රැකවරණ දීප අනුග්‍රහය ලබා දුන්නු රනිල් වික්‍රමසිංහලා. අනිත් ඉන්න ලොක්කො ටික. ඒක අපි කියන්නේ. දැන් මේ අපපෙට ඉන්න චූදිතෝ ඇවිල්ලා නේ අභියෝග කරන්නේ. ප්‍රශ්න අදාළ කරන්නේ. මොනතරම් පිරිහීමද මේ තියෙන්නේ? ඉතින් මං කියන්නේ ඒවා වැඩිපුරම වාර්තා කරන මාධ්‍ය බලන්න ඕන මේ කියන්නේ කවුද කියලා. මේ ඔය චරිත පුම්බන්නේ මොකටද? නේද? හිරේ ඉන්න ඕන හාද හිරේනේ ඉන්න ඕන. දැන් මෙතන හිරේ ඉන්න ඕන හාද රජපුටුවේ තියෙන જાති කලාවක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මට ඔකට කියන්න තියෙන සරල දෙයයි. අර සිංහයෝ ඌරොත් එක්ක රණ්ඩු වෙන්න ගියාම අසුචි ගා ගන්න වෙන්නේ ඌරට නෙමෙයිනේ. ඌරට අසුචි ගානක් නැහැනේ. ඒකයි ඉන්නේ අසුචි වලේමනේ. අපි එතනට පැටලෙන්න කැමති නැහැ. ඒකෙන්ද ඇවන්ගාඩ් සම්බන්ධයෙන් හරි රක්නාලංකා අවිගබඩාවන් පිළිබඳව හරි ඒ ගිවිසුම් පිළිබඳව හරි ගිවිසුම් වල නීත්‍යානුකූලභාවය හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න එදා හිටපු ආරක්ෂක ලේකම්තුමා අද වර්තමාන ජනාධිපතිතුමා ලෑස්ති නම් එහෙම නැත්නම් එදා හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ලෑස්ති නම් ඒවයි තියෙන නීත්‍යානුකූලභාවය වළංගුභාවය ගැන සාකච්ඡා කරන්න අපි ඕන වෙලාවක ලෑස්ති. ඒක එතකොට තමයි සිංහයට අභියෝග කරાવી. නේද? එහෙම නේද? සිංහයට අභියෝග කරાવીන්නේ අන්න එතකොට. ඒකින් තමයි අනුර ඉසානායක සහෝදරයා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයානේ සිංහයා. එන්න මේ සාකච්ඡාවට එතකොට තමයි ඒක වළංගු වෙන්නේ. නැතුව මේ අප පිට ඉන්න හාදේ මේ සාකච්ඡාවට ආවිලා අභියෝග කරනකොට ඒක නේ ඌරා සිංහයට අභියෝග කරා වගේ වැඩක්. දැන් රාශිය දුර ਉਹ ප්‍රකාශ කරනවා දැන් උදාව සාක්ෂි දිනවලු විෂයෝ ඒ කියන්නේ වීඩියෝ සහ ලිඛිතව දත්තත් එක්කම. ඉතින් ඒ ඔක්කොම ඒගොල්ලෝගේ මාධ්‍ය තියෙන එළියට දාන්න පුළුවන්. ඒගොල්ලොන්ටම කඩේ යන මාධ්‍ය තියෙන ඒවෙන් එළියට දාන්න පුළුවන් ඉස්සෙල්ලා. නේද? සාක්ෂි තියෙනවා නම් එයාට පුළුවන් අධිකරණ ඉදිරිපත් කරන්න. එයා කොහොමත් උසාවිය යන්න ඕනනේ අපේට. උසාවි කඳවන දවසට ඒවට ගිහිල්ලා ඉදිරිපත් කරන්න පුළුවන්. මාධ්‍ය ඉදිරිපත් කරන්න පුළුවන්. සාක්ෂි ඒගොල්ලෝ නෙවෙයි තියෙන්නේ.